නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරි සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 323 කාර්මික විද්‍යාල නිල නිවාස විද්‍යාල මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් ලක්මාල් දිසානායක මහත්මයා සහ නිර්මලා රස්නායක පින්වත් මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඒකරාශී වෙලා තමයි අද දවසේ උදාරමේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වත්නි, අපට ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ ඔබට පේනවා මේ දෙව් මිනිස් ලෝකයාම නිරන්තරයෙන් අනුග්‍රහ ලබන දේ තමයි අසත්‍ය, බොරුව. ඒ නිසා මේ අසත්‍යයෙන් මනුෂ්‍ය වර්ගයා රවට්ටමින් බොරුවෙන් මුලා කරමින් වාසය කරන ලෝකේ සත්‍යයෙන් අපට මනුෂ්‍යයා සතුටු කරවන්න පුළුවන් නම්, මුලා නොකර ඉන්න පුළුවන් නම්, සත්‍ය තත්ත්වය තීරුම් කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම්, ඒක පින්වත්නි උදාාර පිනක්. ඒ පින තමයි සසර පුරා තමන්ට සත්‍යයෙන් අනුග්‍රහ ලබන්නට, මුලා වෙලා ඉන සෑම මොහොතක මුලා බවින් නිදහස් කරවන පණිවිඩේ තමන්ගේ ජීවිතයට ලබා දෙන්නට තමන්ට මේ පින තමයි උදාාර පින අනුග්‍රහ කරන්නේ. මොකද මේ රැවටි රැවටි යන ලෝකේ නොරැවටෙන කෙනෙක් වෙන්න ආස නම්, නොරැවටෙන භවයේ හිමිකරුවෙක් වෙන්න ආස නම් තමන් ලෝකයා රවට්ටන්න නැතුව ඉඳලා තියෙන්න ඕන. තමන් ලෝකයා රැවට්ටුවොත් තමනුත් හිමිකරුවෙක් බවට පත් වෙනවා සංසාරේ. මේක තමයි මේ සසරේ ස්වභාවය. තමන් යම් දෙයක් ලෝකෙට දායාද කළොත්, වෛරය දුන්නොත් වෛරයේ හිමිකරුවෙක් වෙනවා. දුක දුන්නොත් දුකේ හිමිකරුවෙක් වෙනවා. බය දුන්නොත් බයේ හිමිකරුවෙක් වෙනවා. අසත්‍ය දුන්නොත් අසත්‍යයේ හිමිකරුවෙක් වෙනවා. සත්‍ය දුන්නොත් මොකද වෙන්නේ? සත්‍යයේ හිමිකරුවෙක් වෙනවා. අමෘතය දුන්නොත් අමෘතයේ හිමිකරුවෙක් වෙනවා. ධර්මය දුන්නොත් ධර්මයේ හිමිකරුවෙක් වෙනවා. එහෙනම් ඔබ ධර්මයේ හිමිකරුවෙක් වන, සත්‍යයේ හිමිකරුවෙක් වන, අමෘතයේ හිමිකරුවෙක් කරවන උදාර පිනක් තමයි අද මේ ධර්ම දානයෙන් රැස් කරගන්නේ. ඒ නිසා මේ උදාර පින තමන්ට එකසේ සසර පුරා අනුග්‍රහ කරයි තමන් ආරක්ෂා කරන්නට. ඉතින් පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන් මේ සම්බුදු සිතක අසිරිය සදහම් දේශනා මාලාව යටතේ අපි කතා කරමින් හිටියේ සියල්ල දන්නා සියල්ල දකිනා රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා වජිරාසන භූමියේදී විජයශ්‍රී ජයශ්‍රී මහා භූසෙවණේදී සම්බුදු බවට පත්වෙද්දී, සියල්ල දන්නා සියල්ල දකිනා නුවණ ලබා ගනිද්දී ඒ චිත්තසංතානයේ ඇති වුණා බල 10ක්, ඥානයන් 10ක් ඉපදුනා. ඒවට කියනවා දසබල ඥාන. ඒතර අපි මේ වෙනකොට දසබල ඥාන අතරින් ඥානයන් 4ක් ගැනම අපි කතා කරලා ගොඩක් අපි උත්සාහ කළා බොහෝ දහම් කරුණු සිහිපත් කරන්න. දැන් මේ දිනවල අපි කතා කරමින් ඉන්නේ සත්තාන නානාදි මුත්තිකතං යථා භූතං පජානාති.
මේ සත්වයන්ගේ නානා ස්වභාවයන් සත්වයන්ගේ නානා ස්වභාවයන් පිළිබඳව ශාස්තෘන් වහන්සේට අවබෝධයක් තියෙනවා. සියල්ල දන්නා සියල්ල දකින බුදුරජාණන් වහන්සේට තමයි අවබෝධයක් තියෙන්නේ. මේ ලෝකෙට කලාතුරකින් සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. මේ කල්ප 92ටම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා 7 පහළ වුණේ කියලා අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට අවබෝධයක් තිබුණා. ඒ බුදුරජාණන් වහන්සේ නමක්ගේ ගුණ කඳේ අසිරිය බුදුරජාණන් වහන්සේ නමක් හැරෙන්නට වෙන කවුරුත් දන්නේ නැහැ. ඒ එකමික මනුෂ්‍ය රත්නය, ඒ එකමික පුද්ගලයා, ආශ්චර්ය පුද්ගලයා, ආශ්චර්ය මනුෂ්‍ය රත්නය. ඒ පුද්ගල ස්වභාවය පිළිබඳවත් තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තේ. ඒ ආශ්චර්ය මනුෂ්‍ය ස්වභාවය පිළිබඳව. ඒ බුද්ධ කියන ආශ්චර්ය මනුෂ්‍ය රත්නය නවරහදී බුදුගුණයන්ගේ යුක්තයි කියලා බුදුරජාණන් වහන්සේ තමයි අවබෝධ කරගත්තේ. දසබල ඥානයන්ගෙන් පරිපූර්ණ වෙලා ඉන්නවා කියලා ශාස්තෘන් වහන්සේ තමයි අවබෝධ කරගත්තේ. සියලු බුදුවරු විශාරද ඥානයන්ගෙන් යුක්තයි කියලා ශාස්තෘන් වහන්සේ තමයි අවබෝධ කරගත්තේ. හරි ආශ්චර්යයි පින්වත්නි. අන්නේ ආශ්චර්ය වූ මනුෂ්‍ය රත්නය ගැනයි, ඒ පුද්ගල ස්වභාවය ගැන තමයි අද අපි කතා කරන්නේ කරුණු ටිකක්. ඒතර අපි මේ දක්වාම කතා කළේ ඉතින් මේ පුද්ගල ස්වභාවය ගැන තමයි ඇත්තටම. ඒ අද්විතීය වූ, ආශ්චර්ය වූ, අద్භූත වූ, අසම වූ, අසම සම වූ, ඒ උදාර වූ මේ දෙව් මිනිස් ලෝකයාටම ශාස්තෘන් වහන්සේ වූ ඒ එකමික පුද්ගල රත්නය ගැන අපි දැන් මේ වෙනකොට දේශනා 215ක් අද 215ක් පින්වත්නි. ඒතර අපි දහම් කැඩපතේ 214ක් අපි කළා. ඒතර සියලු දේශනා මේ වෙනකොට 495ක් අපි අප්‍රමාදීන සම්පාදිත ධර්ම දේශනා මාලාවත් එක්ක අපි කතා කරලා තියෙනවා. ඒතර මේ සෑම 495 පුරාවටම අපි කතා කළේ ඒ සම්බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය අද්භූත අවබෝධය පිළිබඳව. ඒතර පින්වත්නි මේ ඒක පුද්ගල වග්ගෝ කියලා අංගුත්තර නිකායේ පළවෙනි පොත් වහන්සේගේ දහම් පරයයක් තියෙනවා. ඒක පුද්ගල වග්ගය. අන්නේ දේශනා මාලා කොටස් ටිකේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගෙන ආශ්චර්ය වූ විස්තරයන් ටිකක් තියෙනවා. ඒක පුද්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමාන උපජ්ජති බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං. පින්වත් මහන්නි, මේ ලෝකයේ උපදින එකම පුද්ගලයෙක් සිටිති බොහෝ ජනයාට හිතසුව පිණිස පවතින. එහෙනම් බොහෝ ජනයාට හිතසුව පිණිස පවතින එකම එක පුද්ගලයා ඉන්නේ පින්වත්නි. ගොඩක් නෑ. බොහෝ ජනයාගේ සැපේ පිණිස එකම එක පුද්ගලයා ඉන්නේ ගොඩක් නෑ. ඒ වගේම සියලු ලෝක සත්වයාට අනුකම්පාව පිණිස පහළ වෙනවා නම් මේ මනුස්ස ලෝකයේ පුද්ගලයෙක් එකම එක පුද්ගලයා ඉන්නේ ගොඩක් නෑ. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස, හිතසුව පිණිස, සැපේ පිණිස යම් පුද්ගලයෙක් පහළ වෙනවා නම් මේ ලෝකෙ එකම එක පුද්ගලයා සිටින්නේ ගොඩක් නෑ. කතමෝ ඒක පුද්ගලයෝ කවුරුන්ද? තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ. ඒ තථාගතෝ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන එකම පුද්ගලයා. අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති. පින්වත් මහණනි, මේ එකම එක පුද්ගලයා ලෝකේ උපදිනවා කියන කුමක් පිණිසද? බොහෝ ජනයාට හිත පිණිස, සුව පිණිස. බොහෝ ජනයාට, මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි, ශ්‍රමණයන්ට විතරක් නෙවෙයි, බ්‍රාහ්මණයන්ට විතරක් නෙවෙයි, දෙවියන්ට විතරක් නෙවෙයි, බඹුන්ට විතරක් නෙවෙයි, සියලු සකල ලෝක සත්වයාටම හිත පිණිස, සුව පිණිස. හිත පිණිස, සුව පිණිස.
හිත පිණිස කියලා කියන්නේ පිළිඳ අහිත පිණිස පවතිනවා කියන එක අපි කියන්නේ සාමාන්‍ය. දැන් එතකොට යම් කිසි අසත්පුරුෂය කියලා කියන්නේ අහිත පිණිස පවතින කෙනෙක්. කියන්නේ මේ ලෝක සත්‍යය සසර ගමනට ඇදලා දාන්න තමයි මේ අසත්පුරුෂයා කියන කෙනා ඉන්නේ. මේ ලෝක සත්‍යය දුගතියට ගෙනියන තමයි අසත්පුරුෂයා ඉන්නේ. මේ ලෝක සත්‍යයගේ මෙලෝ ජීවිතෙත් වනසලා පරලෝ ජීවිතෙත් වනසන කෙනෙක් තමයි අසත්පුරුෂයා කියලා කියන්නේ. අන්නේ වගේ අයට කියන අහිත පිණිස පවතින කෙනෙක් කියලා. එන හිත පිණිස පවතිනවා කියලා කියන්නේ මොකද්ද පින්වත්? අර්ථය කොච්චර ගම්බීරද? සකල ලෝක සත්‍යයටම සැපය පිණිස පවතින එකම එක පුද්ගලයෙක් ඉන්නවා. සැප සලසන එකම එක පුද්ගලයෙක් ඉන්නවා. ලෞකික වශයෙන් උස් සැප සලසවනෝ ලෝකෝත්තර වශයෙන් උස් සැප සලසන්න. බලන්න මේ නිරේට යන්න හිටපු එක සැඩොල් ස්ත්‍රියක්. නිරේට යන්න හිටපු එක සැඩොල් ස්ත්‍රියක්. ශාස්තෘන් වහන්සේ දැකලා හිත පහදවාගෙන වන්දනා කළ සැනින් නිරේට යන චිත්තස් ස්වභාවය දුර වෙලා ගිහිල්ලා දෙවියන් අතරට යන විදියට තමන්ගේ ජීවිතය සකස් වුණ සුළු මොහොතේ. එන හිත පිණිස පැවතුන්නේ නැද්ද ශාස්තෘන් වහන්සේ? හිත පිණිස පැවතුණා. සැප පිණිස මේ හේතුන් නැද්ද ශාස්තෘන් වහන්සේ? ශාස්තෘන් වහන්සේ දැකීමත් සැප පිණිස පවතිනවා දෙවි මිනිස් ලෝකයට. ශාස්තෘන් වහන්සේට සුළු මොහොතක් වන්දනා කිරීමත් සැප පිණිස පවතිනවා දෙවි මිනිස් ලෝකයට. බුද්ධ කියන ශ්‍රී නාමය සිහි කරගෙන පියවරක් තිව්වත් දේශනාවල තියෙනවා පින්වත්නි. අශ්වයෝ 1000ක් හස්තියෝ 1000ක් රත්තරම් මිනිකොණවල පළඳවගත්තු ස්ත්‍රීන් 1000ක් මේ සෑම ඉකරාශී වෙච්ච සැප සම්පත් ලබනවට වඩා මහා සම්පත් උපදිනවා කියනවා. තථාගත බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවා කියන අදහසින් යම් කෙනෙක් පියවරක් තියෙනවනම් ඒ පියවරින් රැස් වෙන පින සැපය අර සියල්ල පරදවා යන සැපයක් කියනවා. එහෙනම් සම්මා සම්බුදු කෙනෙක් බැහැ දකින්න යනවා කියලා පියවරක් තියද්දී සීනම් අහෝ ආශ්චර්යයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන පහන් සිතින් වදිනකොට කොහොමද පින්වත්නි? සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමගේ ගුණ ටිකක් පහන් සිතින් සිහි කරද්දී කොහොමද පින්වත්නි? සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුණ කඳ පහන් සිතින් කතා කරද්දී කියලා දෙද්දී අහද්දී කෙසේයක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ නමක් විශේෂයි. එහෙනම් අපි පහනක් දැල්ලද්දී මල් ටිකක් පූජා කරද්දී කෙසේයක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන ගිලම්පස ටිකක් දාන වේලක් පූජා කරද්දී කෙසේයක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන බෝරජාණන් වහන්සේ නමක් රෝපණය කළ සත්කාර සම්මාන දක්වද්දී කෙසේයක්ද පින්වත්නි? බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන ධාතුන් වහන්සේට උපස්ථාන කරද්දී කෙසේයක්ද පින්වත්නි රැස් වෙන පින? බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන සෑයක් හදද්දී කෙසේයක්ද පින්වත්නි රැස් වෙන පින? බුදුරජාණන් වහන්සේ නමක් සිහි කරගෙන පිළිම වහන්සේ නමක් වන්දනා කරද්දී වඩා හිඳුවද්දී නිර්මාණය කරද්දී රැස් වෙන පින කෙසේයක්ද පින්වත්නි? එහෙනම් ඒ රැස් වෙන පින ප්‍රමාණ කරන්න බෑ. ඒ පිනේ අනිත් අය සමාදන් කරවනකොට කෙසේයක්ද පින්වත්නි පින? එහෙනම් ආශ්චර්ය උදාර පිනක්. එහෙනම් බුදුරජාණන් දේශනා කළ කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ වරහං සම්මා සම්බුද්ධෝ. ඒ වෙන කවුරුත් නොව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ පින්වත් මහණෙනි මේ එකම එක පුද්ගලයා ලෝකයේ උපජ්ජමානෝ උපජ්ජති. මේ ලෝකයේ උපදිනවා කියනවා බහුජන හිතාය බොහෝ ජනයාට හිත පිණිස. බහුජන සුඛාය බොහෝ ජනයාට සැප පිණිස. ලෝකානුකම්පාය ලෝකයට අනුකම්පාවෙන් තමයි මහෝත්තමයා මේ මනුස්ස ලෝකෙට එන්නේ. අනුකම්පාවෙන්. බලන්න එකම මහෝත්තමයෙක් කෙනා ලෝකෙටම අනුකම්පාවෙන්. අත්ත
අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං අර්ථය පිණිස. ඒ කියන්නේ හරි පුදුමයි පින්වත්නි බුදු කෙනෙක් සිහි කරගෙන වඳිද්දි පුදද්දි දෙව් මිනිස් ලෝකයාට සැප විතරක් නෙවෙයි සැලසෙන්නේ අර්ථ සැලසෙනවා අර්ථය. කුමක්ද ඒ අර්ථය? ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස් වෙන සොඳුරු නිවන් මගට බීජ හදලා දෙනවා. සම්මා සම්බුදු කෙනෙක් බැහැ දකිද්දී. සම්මා සම්බුදු කෙනෙකුට සත්කාර සම්මාන දක්වද්දී. ඊතරම් යහපතක් සැලසෙන්නේ නැත්නම් පින්වත්නි සම්මා සම්බුදුවරු තමන්ගේ ශ්‍රී දේහේ වැඩ සිටින ධාතුන් වහන්සේලා ඉතිරි වෙන අදිෂ්ඨාන කරන්නේ නැහැ. ඒ ධාතුන් වහන්සේලා බොහෝ කලක් දෙව් මිනිස් ලෝකයාට වඳින්න අදිෂ්ඨාන කරන්නේ. දැන් අදිෂ්ඨාන බලේනුයි මේ ධාතුන් වහන්සේලා ඉතිරි වෙලා මේ මිහි පිට පවතින්නේ. තථාගතයන් වහන්සේලා රහතන් වහන්සේලාත් එක්ක පා ස්පර්ශ කරන්නේ දෙව් මිනිස් ලෝකයාට බොහෝ කල යහපත පිණිස පවතින්නේ නැත්තම්. ඒ තැන්වල පා ස්පර්ශ කරනවා. ඒ ස්පර්ශ කරපු ස්ථාන දෙව් මිනිස් ලෝකයා සිහි කරගෙන යම් කෙනෙකු වඳීද පුදයිද හිත් පහන් කරගනීද දෙව් මිනිස් ලෝකයාට සැප පිණිස විතරක් නෙමෙයි පවතින්නේ. හිත පිණිස විතරක් නෙමෙයි පවතින්නේ. අර්ථය පිණිස පවතිනවා. අත්තාය සුඛාය. අර්ථය කුමක්ද අර්ථය? මේ බුද්ධ ශාසනයකට ආයි සමහරට යොමු කරවන්නට. බුද්ධ ශාසනයක් මුණගස්සන්නට. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට මුණගස්සන්නට ඒ පින උපකාර කරනවා. ඒ නිමල ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයට ඒ පින උපකාර කරනවා. ඒ නිමල ශ්‍රී සද්ධර්මයේ අර්ථ තේරුම් ගන්නට ඒ ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැන ගත්තු හිත පහදව ගත්තු පැහැදිලි උපකාර කරනවා. ඊතරම් අර්ථය පිණිස පවතිනවා. ඊතරම් අර්ථය පිණිස පවතිනවා පින්වත්නි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ගැන මොහොතක් සිත පහදවාගෙන ගැනීම මෙතරම් අර්ථවත්ද කියලා ඔබ සිහි කරලා බලන්න. මෙතරම් අර්ථවත්. ඊ අර්ථවත් බවට උපමා නැහැ. අර්ථවත් බවට උපමා නැහැ. හිංසා උදේ හවස රැ වෙලාවක් නැහැ පින්වත්නි නිරන්තරයෙන්. ඔබ දැන් මේ දිනවල ගෙදර කොට වුණා නම් සමහරට ඒක තව වැඩිපුර තියාගන්න ශාස්ත්‍රුන් වහන්සේට සත්කාර සම්මාන දක්වන්න. නිරන්තරයෙන් බුදු කුටියක් හදාගෙන නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන ශාස්ත්‍රුන් වහන්සේට කරන උපස්ථානයක් විදිහට පිරිසිදු කරන්න. ශාස්ත්‍රුන් වහන්සේ රහතන් වහන්සේලාට කරන සත්කාර සම්මාන දක්වන වින් කරන අනුග්‍රහයක් විදිහට පහන් දල්වන්න, පිරිසිදු කරන්න, මකුළු දැල් කඩන්න, නැවත නැවත අතුපතු ගන්නට, නැවත නැවත පිරිස් සජ්ජායනා කරන්න. බුදුගුණ, දහම් ගුණ, සංගුණ තුලත් රතන සූත්‍ර නිරන්තරයෙන් සජ්ජායනා කරන්න. ඒ විශාල මහනුවර තුම්බියම දුරු කරපු රතන සූත්‍රේ නැවත නැවත සජ්ජායනා කරමින් බුදුගුණ, දහම් ගුණ, සංගුණ සිහි කර කර ඒ සත්‍යයේ ආනුභාවයෙන් දෙව් මිනිස් ලෝකයට සිත සැලසේවා කියලා නිරන්තරයෙන් හිතන්න. නිවන් මගමයි උපදින්නේ, සත්‍යක්මයි. නිවන් මගමයි උපදින්නේ. ඔය අනුත්තරී සූත්‍රයේ තියෙන පින්වත්නි හරි ආශ්චර්යයි. යම් කිසි කෙනෙක් මේ විවිධ දේවල් බලන්න යනවා කියනවා. දැන් ඒ කාලේ හැටිනම් හස්තිය බලන්න යනවා කියනවා, අශ්වය බලන්න යනවා කියනවා, මැණික් බලන්න යනවා කියනවා. වටිනා දේවල් ලෝකේ කතා වෙන දේවල් බලන්න යනවා කියනවා. පරිසරය බලන්න යනවා, දියඇලි බලන්න යනවා, ට්‍රිප් යනවා මිනිස්සු. ඒ විතරක් නෙවෙයි ප්‍රසිද්ධ මිත්‍යා දෘෂ්ටික ශ්‍රමණයෝ බලන්න යනවා කියනවා. මිත්‍යා දෘෂ්ටිකයි. හැබැයි මේ සෑම යන ගමනක්ම හීනයි, ග්‍රාම්‍යයි, පෘතජ්ජනයි කියනවා. පෘතජ්ජනයි කියන පින්වත්නි. අනර්ථය පිණිසමයි කියන පවතින්නේ. බලන්න එතකොට ඒක මොන ස්වභාවයට හරවන මේ බලන්නේ යෑමක්ද? පෘතජ්ජන භවයේම ගිල්ලලා තියෙන බලන්නේ යෑම. ඒක නා කොහෙද ගිල්ලලා තියන්නේ? පෘතජ්ජන භවයේම ගිල්ලලා තියෙනවා. පෘතජ්ජන භවයේම ගිල්ලලා තියෙනවා. ආරි භූමියට ගේන්නේ. ආරි භූමියට ගේන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් මානසිකත්වයේ සකස් කළ දෙන්නේ.
ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දුම්නස් දුරු කරවන මානසිකත්වයක් හදලා දෙන්නේ ඇයි බලන්න යන කිසි දෙයකින්. නමුත් පින්වත්නි නිවිට්ට සද්දෝ නිවිට්ට ප්‍රේමෝ ඒකාන්තගතෝ අභිප්පසන්නෝ. පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් මම භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා ශ්‍රාවක සංඝරත්නය බැහැ දකින්න යනවා කියන ඒකාන්ත අදහසින් යම් කිසි කෙනෙක් යනවද? ඒ භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්නවද? ශ්‍රාවක සංඝරත්නය බැහැ දකිමින් වාසය මේ ඇස් දෙකෙන් කරන්න තියෙන උදාර පින්කම පින්වත්නි. මේ ඇස් දෙකෙන් මේ පින්කම කරගන්න මේ ජීවිත පුරාවට දවස ගානේ කරන්න මේක. දවස ගානේ දැන් ගෙදර බුදුමැදුරක් හදාගෙන ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්නවා කියලා අදහසින් රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා හෝ පින්තූර ටිකක් හදාගෙන එහෙම හරි කරන්න අඩු ගානේ දවස ගානේ කරන්න උදේ හවස කරන්න. ඒ බුදුමැදුරට ගිහිල්ලා ඇස් අයා ඒ රහතන් වහන්සේලා සිහි කර භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන අත් දෙක එකතු කරගෙන වැඳ පුදාගෙන බලාගෙන ඉන්න. ඒ රහතන් වහන්සේලා දිහා රහතන් වහන්සේලා සිහි කර බලාගෙන ඉන්න. පිම්පිරෙනවා. මොකද දේශනා කරන්නේ? බුදුරජාණන් දේශනා කරන සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය. හරි පුදුමයි. ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන අපි ඒ දිහා බලාගෙන ඉන්නවද? ශ්‍රාවක සංඝරත්නය සිහි කරගෙන ඒ දිහා බලාගෙන ඉන්නවද? ඔබේ හිතේ රාග දේශ මොහ දුරු වෙලා යනවා කියනවා. පිරිසිදු කරනවා කියන සත්‍යය. සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවාන සමතික්කමාය. ශෝක පරිදේව දුක් දුම්නස් දුරු කරලා දානවා කියනවා. ඒ බලාගෙන ඉඳීම තුළ. දුක්ඛ දෝමනස්සානං අත්තංගමයි. දුක් දුම්නස් කියන දේවල් ටික ටික තමන්ගේ ජීවිතයෙන් සංසිඳි දුරු වෙවි යනවා කියලා සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යතුන් වහන්සේ අප වෙනවා පින්වත්නි. ආශ්චර්යයි. ඥායස් අධිකමාය. කවදා හරි දවසක මේ ජීවිතයේ හෝ සසරේ කවදා හරි දවසක දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්න ඒ දකින්න දේ උපකාර කරනවා කියනවා. හැබැයි පිහිටි ශ්‍රද්ධාවෙන් පිහිටි ප්‍රේමයෙන් කරන්න පුරුදු වෙන්න ඕන. මේ ජීවිතේ මේක හදාගන්න මේ ගුණය හදාගන්න පින්වත්නි. මේ ජීවිතේ භාග්‍යතුන් වහන්සේ ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන ආර්ය මහා සංඝරත්නය බැහැ දැක පිහිටි ප්‍රේමයෙන් ඉන්න පුරුදු වෙන්න. දුක නම් වූ ආර්ය සත්‍ය කවදා හරි දවසක අවබෝධ කරගන්නවා. ඒ ගුණය විසින්. මේක සත්‍යයක්. දුකේ හට ගැනීම කවදා හරි දවසක අවබෝධ කරනවා මේක සත්‍යයක්. දුකේ නැතිවීම කවදා හරි දවසකට හොද අවබෝධය කරා ගෙනියන්න මේ පින උපකාර කරනවා සත්‍යයක්. දුක නැති කරන මාර්ගය අවබෝධය කරා ගෙනියන්න මේ දර්ශනය උපකාර කරනවා සත්‍යයක්මයි. නිබ්බාන සච්චි කිරියාය රාගෙන් ද්වේෂයෙන් මෝහයෙන් හිත උගුල්ලලා දාන්න මේ ගුණය අනුග්‍රහ කරනවා සත්‍යයක්මයි. මොකක්ද මේ ගුණය? අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න නිරන්තරයෙන් යන්න. විහාරස්ථානවලට නිරන්තරයෙන් යන්න. චෛත්‍ය මළුව අමදින්න. බෝ මළුව අමදින්න. ශාස්ත්‍රුන් වහන්සේගේ සම්බුද්ධත්වයට සිහි කරගෙන ඒව පිරිසුදු කරන්න. මේක මල් පූජා කිරීම විතරක් නෙමෙයි පින්වත්නි. ඒව හැමදෙල සත්කාර සම්මාන දක්වන්න. දැන් සමහර අය ඉන්න ওই තැන්වල ගිහිල්ලා අපිරිසුදු කරන්න මහා පව් පුරවගෙන තමයි එන්නේ සමහර කට්ටිය. චෛත්‍ය තියෙන්නේ බෝධි තියෙන්නේ තමන්ගේ වැඩේ කරගන්න විතරක් නෙමෙයි. ඒ මෝඩකම කරගන්න එපා. චෛත්‍ය තියෙන්නේ බෝධි තියෙන්නේ. ඒ තැන් අමදින්න, පිරිසිදු කරන්න, ලස්සන කරන්න, ඊළඟට ඒ තැන් වල පිළිසතර කරනවා නම් උදව් කරන්න, ඒවා හදනවා නම් කියනවා නම් පහන් සිතින් උදව් කරන්න, ඒවට සත්කාර වඳින්න, පුදන්න, ඒ තැන් වල පහන් සිතින් වාඩි වෙලා ඉන්න, හිටගෙන ඉන්න, ඒ තැන් වල බලන්න කල්පනා මල් පුදන්න, පහන් පුදන්න, සුවඳ දුම් පුදන්න, පහන් සිතින් පොඩි හරි දෙයක් කරගන්න. සංඝයා කලින් කාලට බැහැ දකින්න යන්න. වඳින්න පුදන්න තමන්ට පුළුවන් ආකාරයෙන් සත්කාර සම්මාන දක්වන්න. තමන්ට පුළුවන් ආකාරයෙන් උදව්පදව් කරන්න. අඩු ගානේ ගිහිල්ලා ඒ සංඝයා බැහැ දැකලා දහම් කතාවක් හරි කර ඉන්න පොඩි වෙලාවක් හරි. සුව දුක් විමසන්න. ගිලන් වෙච්ච අයට ගිලන් උපස්ථාන කරන්න, දම් පැන් දෙන්න.
තව අවශ්‍යතා තියෙනවා නම් සිව්පසෙන් මේ කතා බහ කරලා උපකාර කරලා දෙන්න. ඒ පින ඒ ගුණය පින්වත්නි ඔබ නිවන් මඟට කැඳගෙන යනවා. ඒකයි කියන්නේ බොහෝ හිත පිණිස අර්ථය පිණිස පවතිනවා කියලා කියන්නේ ඒකයි. ඒක දස්සනානුස්සරියෙන් කාරණාවෙන් ගලප ගන්න ඕන පින්වත්නි. කුමද්ද ඒ අර්ථය? චතුරාර්ය සත්‍ය අවබෝධය කරා ගෙනියන ඒ දර්ශනය පවා, ඒ බණපද ශ්‍රවණය පවා, ඒ උපස්ථානය පවා නිවන් මඟට කැඳගෙන යනවා. සමහර ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයේදී හරි ආශ්චර්යයි. සමහර ශ්‍රාවකයෝ හොයාගෙන ශාස්ත්‍රුන් වහන්සේ යනවා. සමහර පෙර ජීවිතවල හරි ආශ්චර්යයි. දැන් බලන්න මහා කස්සපයන් වහන්සේ ගිහි අතහැරලා එනකොට ශාස්ත්‍රුන් වහන්සේ මග ඇවිල්ලා ඉන්නවා පාරේ. දැකීම් මාත්‍රයෙන්ම අනේ මේ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා හඳුනගත්තා. හරි ආශ්චර්යයි. මහා කප්පිනියන් වහන්සේ රජකම අතහැරලා එනකොට ශාස්ත්‍රුන් වහන්සේ ගහක් යට ඉන්නවා. ශ්‍රාවකයා මේ පිළිගන්නට. මේ බුද්ධ බලන්න එතකොට ඒ වගේ ශ්‍රාවකයන්ට ශාස්ත්‍රුන් වහන්සේ පෙරගමන් යන්න. දැන් බලන්න පංචවගී භික්ෂුන් වහන්සේලා. ශාස්ත්‍රුන් වහන්සේලාන යසකුල පුත්‍රයා යම් රාත්‍රියේ ගිහි අත්හරිනවද? ශාස්ත්‍රුන් වහන්සේ ඒ රාත්‍රියේ උදෑසන ගහක් යට ඉන්නවා ශ්‍රාවකයා මුණ ගැහින්න. හරි පුදුමයිනේ. පෙර ජීවිතවල කොතරම්නම් ශාස්ත්‍රුන් වහන්සේ දකිමින් ශ්‍රාවක සංඝ රත්නය දකිමින් වත්පිළිවෙත් කරමින් කොතරම්නම් පහන් සිතින් ගුණ පුරන්නේ නැද්ද? කොතරම්නම් ගුණ පුරන්නේ නැද්ද? ගුණ පුරපුරා වාසය කළා. ඒකේ අසිරියමයි ඒ යසකුල පුත්‍රයාට හිමි වුණේ. එහි අසිරියමයි පංචවග්ගීය භික්ෂුන් වහන්සේලාට හිමි වුණේ. ඒ අසිරියමයි හරි ආශ්චර්යයි. ඒ සමහර මහා කස්සපයන් වහන්සේලා හරි ආශ්චර්යය හොයාගෙන ගියේ මහා කප්පිනියන් වහන්සේලා. ඒ වගේ ශ්‍රාවකයෝ හොයාගෙන ශාස්ත්‍රුන් වහන්සේ කොතරම් වැඩලා තියෙනවද? නූපන් ශ්‍රාවකයන් වෙනුවෙන් ශාස්ත්‍රුන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඉපදිච්ච නැති ශ්‍රාවකයෝ වෙනුවෙන්. දැන් අද අය මේ ලංකාවේ ඉඳගෙන වත්පිළිවෙත් පුරමින් තෙරුවන් සරණ පිහිට ලබා ගන්නවා. ඒ නිසා පින්වත්නි අවස්ථාව අහිමි කරගන්න එපා. ඊතරම් දුර්ලභයි, ඊතරම් ආශ්චර්යයි, ඊතරම් හිතසුව පිණිස පවතිනවා ශාස්ත්‍රුන් වහන්සේ. ආශ්චර්යයි මේ පුද්ගල ස්වභාවය. ඊළඟ දේශනාවක් තියෙනවා ඒක පුද්ගලස්ස භික්කවේ පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින් කතමස්ස ඒක පුද්ගලස්ස තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමස්සකෝ භික්කවේ ඒක පුද්ගලස්ස පාතුභාවෝ දුර්ලභෝ ලෝකස්මින්. පින්වත් මහණෙනි එකම එක පුද්ගලයෙකුගේ පහළවීම ලෝකයේ දුර්ලභ දෙයකි. ඒ කවර එකම එක පුද්ගලයෙකුගේ පහළවීමයත් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීම දුර්ලභයි, අති දුර්ලභයි කියනවා. පින්වත් මහන්නි මේ එකම එක පුද්ගලයාගේ පහළවීම ලෝකේ ඉතාම දුර්ලභයි. බලන්න මේ කල්ප 92ටම කල්ප 92කට පින්වත්නි බුදුරජාණන් වහන්සේලා 7 නමයි. කල්ප 92කට. ඔබට මතකයට පින්වත්නි කල්ප කියන වචනේ විග්‍රහ කරන්න උපමා කියන්න බෑ කියන වර්ෂ ගණන්. වර්ෂ 100ව මෙච්චරයි 1000ව මෙච්චරයි කියලා ගණන් කරන්න බෑ කියනවා. ඊතරම් දීර්ඝ කාලයක් කල්පයක් කියලා කියන්නේ. මේ කිලෝමීටර් 10ක් දිග කිලෝමීටර් 10ක් පළල. කල්පනා කරලා බලන්න කිලෝමීටර් 10ක් දිග 10ක් පළල ගල් පර්වතයක්. ගාවට කෙනෙක් ඉනෝ. එවින්ද සිලිඳු සේලයකින් පිරිමැදලා යනවා. සිලිඳු සේලයකින් පිරිමදින්න. අතුල්ලන්නේ පිරිමැදලා යන්නේ. ආයෙත් අවුරුදු 100කට වතාවක් ඉන්නේ. ඇවිල්ලා පිරිමැදලා යනවා. ඔහොම යද්දි අර කිලෝමීටර් 10ක් පළල කිලෝමීටර් 10ක් දිග 10ක් උස ගල් පර්වතයේ ගෙවිලයි කියනවා. කල්පේ අවසන් වෙන්නේ. කල්පේ අවසන් වෙන්නේ. ඒ වගේ කල්ප 92කට සම්මා සම්බුදුවරු 7 නමයි පහළ වුණේ. එයිනුත් පින්වත්නි විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කල්ප 60ක් යනකම් බුදුවරු හිටියේ නෑ.
කල්ප 60ක් යනකම්. ඊළඟ ආපු කල්පයේ බුදුරජාණන් වහන්සේ දෙනමක් පහළ වුණා. ඊට පස්සේ ආයේ කල්ප 30ක් යනකම් බුදුවරු පහළ වුණේ නැහැ. නමුත් වාසනාවකට මේ කල්පේ සම්මා සම්බුදුවරු 4 නමක් පහළ වුණා. භද්‍ර කල්පයක් ඒ නිසා මේ. ඒ භද්‍ර කල්පේ හරි පුදුමයි පින්වත්නි. අපට මේ ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු නිමල දහම ශ්‍රවණය කරන්න ලැබුණ ආශ්චර්යයි, අద్භූතයි, අති දුර්ලභයි. මෙතරම් දුර්ලභද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පින්වත්නි. පින්වත් ඊළඟට තියෙනවා ඒක පුද්ගලෝ භික්කවේ ලෝකයේ uppajjamaano uppajjati අච්චරිය මනුස්සෝ. කතමෝ ඒක පුද්ගලෝ තථාගතෝ අරහං සම්මා සම්බුද්ධෝ අයංකෝ භික්කවේ ඒක පුද්ගලෝ ලෝකයේ uppajjamaane uppajjati අච්චරිය මනුස්සෝ. පින්වත් මහණනි ආශ්චර්යවත් මිනිස්සෙක් වශයෙන් ලෝකේ උපදිනව නම් උපදින එකම එක පුද්ගලයෙක් ඉන්නවා ආශ්චර්ය මිනිස්සෙක්. ආශ්චර්යයි කියලා කියන්නේ ආශ්චර්යයි කියලා අපිට මේ වචනේ විස්තර කරන්න වචන තව තේරෙන්නේ ආශ්චර්යයි අద్භූතයි. ඒ කියන්නේ අපි යම් කෙනෙකු කිසි කෙනෙක් ගැන පුදුම වෙනවනම් ඒ පුදුම වෙන වචනයට තමයි කියන්නේ අපි ආශ්චර්යයි කියලා කියන්නේ. ඒ නිසා පින්වත්නි මේ දෙවියන් අතර, බඹුන් අතර, ශ්‍රමණයෝ අතර, බ්‍රාහ්මණයෝ අතර මේ මිනිසුන් අතර විස්මයට පත් කරන රූපකායක්, විස්මයට පත් කරන ධර්මකායක් තියෙනවා නම් ඒ එකම එක පුද්ගලයයි. කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ රූපකාය ගැන කියලා නිම කරන්න බෑ. ඒකට උපමානය කියන්න බෑ. ඒ රූපකාය ගැන. ඒ කාලේ මිනිස්සු පුදුමයට පත් වෙලා අහනවා කියනවා ඔබ වහන්සේ දෙවියෙක්ද? ඔබ වහන්සේ මිනිස්සෙක්ද? ගාන්ධර්වයෙක්ද? බ්‍රහ්මයෙක්ද? එච්චර ඒ කාලේ මිනිස්සුන්ට පුදුමයි. එච්චර ශරීර ස්වභාවයෙන් ලස්සන මිනිසුන් යුගයකත් ශාස්ත්‍රුන් වහන්සේගේ රූපකාය ඊතරම් අසිරිමත් නම් ඒ කාලේ මිනිස්සුන්ට හිතාගන්න පුළුවන්ද පින්වත්නි එතකොට? අච්චරිය මනුස්සෝ. ඒ ධර්මකාය ගත්තොත් එහෙම පින්වත්නි හිතාගන්න බෑ. ආශ්චර්ය මනුස්සෙක්. ආයි වෙන ඒ වගේ ආශ්චර්ය මනුස්සයෙකුට තවත් සම්මා සම්බුදු කෙනෙක්මයි. වෙන කෙනෙක් නෑ. ඊළඟ දේශනා කරන ඒක පුද්ගලස්ස භික්කවේ කාල කිරියා. බහුනෝ ජනස්ස අනුත්තප්පා හෝති කතමස්ස ඒක පුද්ගලස්ස. තථාගතස්ස අරහතු සම්මා සම්බුද්දස්ස. ඉමස්සකෝ භික්කලේ ඒක පුද්ගලස්ස කාල කිරියා බහුනෝ ජනස්ස අනුත්තප්පා හෝති. ඉති පින්වත් මහණනි මේ ලෝක එකම එක පුද්ගලයෙකුගේ කලුරිය කිරීම කාල කිරියා. බොහෝ දෙනාට දුක් වීම පිණිස හේතු වෙනවා නම් බොහෝ දෙනෙක් දුක් වෙනවා නම් යම් කලුරිය කිරීමක් තුළ ඒ කවුරුන්ද ඒකම එක පුද්ගලයා? කාගේ අභාවයද? කාගේ කලුරිය කිරීමද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කලුරිය කිරීම. මනුෂ්‍ය වර්ගයා විතරක් නෙවෙයි දුක් වෙන්නේ. දෙවියන් විතරක් නෙවෙයි දුක් වෙන්නේ. බඹුන් විතරක් නෙවෙයි දුක් වෙන්නේ. අසුරයන්, නාගයන්, ගාන්ධර්වයන් මේ සකල සත්වයන්ම පින්වත්නි හරි පුදුමයි. සිත් පිත් නැති මහ පොළොව පවා සලිත වෙලා කම්පා වෙලා යනවා. අකාලයේ මල් පිපුණු බව ධර්මයේ තියෙනවා. අකාලයේ ආයු සංස්කාර අතහරිදී අකාලයේ පොළොව කම්පා වුණු බව ධර්මයේ සඳහන් වෙනවා. මහා සුළං හමා ගිය බව ධර්මයේ සඳහන් වෙනවා. අකාල මහා වැහි ඇදහැළුණු බව ධර්මයේ සඳහන් වෙනවා. සිත් පිත් නැති පඨවි ධාතු, ආපෝ තේජෝ වායෝ ධාතු බව කම්පා වුණා. ඒ කලුරිය කිරීම තුළ දෙවියන්ගේ කම්පා වීම කෙසේ යද්ද පින්වත්නි?
බඹුන්ගේ කම්පාවීම කෙසේ ඇද්ද පින්වත්නි. ශ්‍රමණයන්ගේ බ්‍රාහ්මණයන්ගේ කම්පාවීම කෙසේ ඇද්ද පින්වත්නි. මනුෂ්‍ය වර්ගයාගේ කම්පාව කෙසේ ඇද්ද පින්වත්නි. ඊතරම්නම් දුක්වීමක්, ශෝකවීමක්, හඬාවැළපීමක් පින්වත්නි වෙන නෑ. තථාගත බුදුරජාණන් වහන්සේගේ නික්ම යෑම, පිරිනිවීම කලුරිය කිරීමට තරම් දුක් වෙන්නේ වෙන කිසි කලුරිය කිරීමකට. ඊළඟ දේශනා කරනවා පින්වත්නි, ඒක පිග්ගලෝ භික්කවේ ලෝකේ උපජ්ජමානෝ උපජ්ජති අදුතියෝ. පින්වත් මහණනි, දෙවන්නේක් නැති එකම එක පුද්ගලයෙක් සිටි. දෙවන්නේක් නැහැ. දෙවන්නේක් අවශ්‍ය නැහැ පින්වත්නි. ඒ උත්තමයන් වහන්සේගේ සීලයට අනුග්‍රහ පිණිස කෙනෙක් ඕන නැහැ. අසහාය සහායකයෙක් ඕන නැහැ. දෙවන්නේක් නැති සහායකයෙක් නැති පුද්ගලයෙක් සිටී නම් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ සීලයට සහායක් අවශ්‍ය නැහැ. ඒ සමාධි බලයට සහායක් අවශ්‍ය නැහැ. ඒ ප්‍රඥා බලයට සහායක් අවශ්‍ය නැහැ. ඒ විමුක්තියට සහායක් අවශ්‍ය නැහැ. විමුක්ති ඥාන දර්ශනයට සහායක් අවශ්‍ය නැහැ. ඒ ආජීවයට සහායක් අවශ්‍ය නැහැ. කාගේවත් උපකාර අවශ්‍ය නැහැ. රකින්න ඕනේ නැහැ. අදුතියෝ ඒ වගේම දෙවන්නේක් නැහැ. දෙවන්නේක් නැති පුද්ගලයෙක් සිටී නම් කවුරුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සහායකයෙක් නැති උත්තමයෙක් ගැන කතා කරනවා නම් වචනේ පරිසමාප්ත අර්ථයෙන් කියන්න තියෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඊළඟට විස්තර කරනවා පින්වත්නි, අප්පටිමෝ කිසිවෙක්ක සසඳන්න බැරි, කිසිම අයුරකින් සසඳන්න බැරි කෙනෙක් සිටී නම් කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම අයුරකින් වෙන කිසි කෙනෙකුට සසඳන්න බෑ. අප්පටි සමෝ මේ කිසිවෙකුට මේ සමාන කරන්න බෑ කිසිම ආකාරයකින්. කිසිම අයුරකින් කිසිම ආකාරයකින් රූපකායෙන් වේවා ධර්මකායෙන් වේවා සසඳන්න පුළුවන් කෙනෙක් නෑ භාග්‍යතුන් වහන්සේට. අප්පටි භාගෝ ඉගෙන කිසි කෙනෙක්ගේ කොටස් කරුවෙක් නෙමෙයි. කිසිම කෙනෙක්ගේ යටත් වැසියෙක් නෙමෙයි. කිසිම කෙනෙක්ගේ යටත් වැසියෙක් නෙමෙයි. සියලු දෙනාම තම වසඟයට ගත්තු එකම එක උත්තමයා. සියලු දෙනාම තමන් වසඟයට ගත්තේ. මේ ලෝකයේ කිසි කෙනෙකුට මැඩලන්න බැරි මාර බලය පවා මැඩලපු මාර බලය බව තමන්ගේ වසඟට ගත්තු එකම එක උත්තමයා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එවන් උත්තමයෙකුට මොහොතක් වඳිද්දී කිසි පින රැස් කොහොම ඇද්ද පින්වත්නි? එනම් බුද්ධ පූජාමය පින මෙතරම් අසිරිමත්ද? ශාස්ත්‍රුන් වහන්සේ බැහැ දකින්න පියවරක් තියද්දී සේ මහානීය පින් උපදිනව නම් බුද්ධ පූජාවේ පින අපට හිතා ගන්න බෑ. දැන් බුද්ධ පූජාව කිව්වහම කොච්චර දේවල් භාග්‍යතුන් වහන්සේ උදෙසා පූජා කරන්න පුළුවන්ද අපිට? මල් වේවා, පහන් වේවා, සුවඳ දුම් වේවා, ආහාර පාන වේවා, විහාර වේවා, ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා බෝරජාණන් වහන්සේලා හදනවා. එතකොට චෛත්‍ය රාජයන් වහන්සේලා ඉදි වෙනවා. මේ හැම දෙයක්ම භාග්‍යතුන් වහන්සේ උදෙසා කරන පූජාවන්. ඒතර ශාස්ත්‍රුන් වහන්සේ නමක් බැහැ දකින්නවා කියන අදහසින් තියෙන පියවරට ඊතරම් පිං නම්, ඊතරම් පිං උපදිනවා නම් එනම් මේ බුද්ධ පූජාව කොතරම්නම් මහත් ඵලද? තුර බුද්ධ පූජාව මෙතරම් මහත් ඵලයි පින්වත්නි. ඊතරම් මහත් ඵල වෙනවා. ඒකයි කියන්නේ දැන් පෙර පසු නොවේ එකම ලෝක ධාතුවේ බුදුරු දෙනම පහළ වෙන්නේ නැහැ. මේ රූපකාය, මේ ධර්මකාය, මේ මහා අසිරිමත් ගුණ කඳ
දරාගත්තු තව උත්තමයෙක්ගේ මේ පහළවීම මේ මහා පෘථුවියටවත් දරා ගන්න බෑ. ගුණ කඳ දරා ගන්න බෑ. මහා විශ්මිතයි පින්වත්නි. පුදුම විශ්මිතයි. ඒ ගුණ කඳ දරා ගන්න බෑ. ඒකයි කියන්නේ අපපටි භාගෝ කිසි කෙනෙකුගේ කොටස්කරුවෙක් නෙමෙයි. අපපටි පුද්ගලෝ. එතකොට කිසිම පුද්ගලයෙක් හා සසඳන්නවත් බෑ. කිසිම පුද්ගලයෙකුට සසඳන්න බෑ. ඒ තරම් මහා ගුණ කඳක්. ඒ තරම් මහා ගුණ කඳෙන් නිර්මාණය වෙච්ච රූපකයක්. ඒ තරම් මේ මහා ගුණ කඳෙන් නිර්මුණු දසබල ඥාන, විශාරද ඥාන, සම්බුදු ඥාන අසමෝ කිසි කෙනෙකුට සමාන නැති අසම සමෝ බුදු කෙනෙකුට පමණක් සමාන වන දීපදානං අග්ගෝ පාද දෙකක් ඇති සියලු දෙනා අතර අග්‍ර බවට පත් වෙනව නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පාද දෙකක් තියෙන අය අතර අග්‍ර බවට පත් වෙනව නම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කතමෝ ඒක පුද්ගලයෝ කවුරුන්ද ඒක පුද්ගලයා? එකම එක පුද්ගලයා. ඒ කියන්නේ කවුද? දෙවන්නේක් නැති එකම එක පුද්ගලයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සහායකයෙක් නැති එකම එක පුද්ගල උත්තමයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසි කෙනෙකුට කිසිම අයුරකින් සැසඳිය නොහැකි එකම එක පුද්ගලයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම අයුරකින් කිසි කෙනෙකුට සමාන කළ නොහැකි එකම එක පුද්ගලයා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම අයුරකින් කිසි කෙනෙක්ගේ කොටස්කරුවෙක් යට අතවැසියෙක් නොවන එකම එක පුද්ගලයා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම අයුරකින් කිසිම කෙනෙකුට සමාන නොවන එකම එක පුද්ගලයා කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කිසිම අයුරකින් කිසිම පුද්ගලයෙකුට සමාන නොවන පුද්ගලයා කවුද? භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සම්මා සම්බුදු කෙනෙකුට පමණ සමාන වෙන එකම එක පුද්ගලයා කවුද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. පාද දෙකක් තියෙන සියලු සතුන් අතරින් අග්‍රේශර බවට පත් වෙන්නේ කවුද? සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අයංකෝ භික්ඛවේ ඒක පුද්ගල ලෝකේ උප්පජ්ජමානේ උප්පජ්ජති. මෙන්න මේ තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේ එකම එක පුද්ගලයයි කියන දෙවන්නේක් නැති, සහායකෙක් නැති, කිසි කෙනෙකුට සමාන කළ නොහැකි, කිසි කෙනෙකුගේ කොටස්කරුවෙක් නොවන, කිසි කෙනෙකුට යටත් නොවන, කිසිම බලවේගයට යටත් කළ නොහැකි පාද දෙකක් තියෙන සතුන් අතර අග්‍ර එකම එක පුද්ගලයා කවුරුන්ද? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියනවා. බලන්නේ පුද්ගල ස්වභාවය පින්වත්නි විශ්මිතයිනේ. ඒතර මේ පුද්ගල ස්වභාවය කවුරුන්ද අවබෝධ කළේ? තථාගත අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ නමක්ම දකිනකම් මෙවන් ආශ්චර්ය වූ අද්භූත වූ උත්තමයෙක් වැඩ සිටිනවා කියලා වෙන දෙව් මිනිස් ලෝකයා කිසි කෙනෙක් දන්නේ නැහැ පින්වත්නි. සම්මා සම්බුදු කෙනෙක්මයි සම්මා සම්බුදු කෙනෙක්ගේ ආශ්චර්ය දන්නේ. ඒක පුද්ගලස්ස භික්කවේ පාතුභාවා මහතෝ චක්කුස්ස පාතුභාවෝ හෝති. පින්වත් මහණනි, එකම එක පුද්ගලයෙක්ගේ පහළවීම මනාහි මහා ඇසක පහළවීමයි කියනවා. මහා ඇසේ පහළවීම. සියල්ල දන්නා සියල්ල දකිනා එකම එක ඇස. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසි කෙනෙකුට අසවල් දේ දන්නේ නැහැ, අසවල් දේ දකින්නේ නැහැ කියලා චෝදනා ලබන්න බැරි තරම් පුළුල් වූ ඇසක්, පරිපූර්ණ වූ ඇසක්. මහතෝ චක්කුස්ස පාතු භාවෝ. ඒතර මේ ඇස් කිව්වහම සම්බුද්ධ ඇස, ප්‍රඥා ඇස, දිව්‍ය ඇස පින්වත්නි. ඒ මසැස විශ්මිතයි. මහතෝ ආලෝකස්ස පාතු භාවෝ හෝති. ඒ තරම් ආලෝකයක් පින්වත්නි ලෝකෙට ආයේ උදා වෙන්නේ නැහැ. කල්පනා කරලා බලන්න මේ ලෝකෙ මේ සූත්‍ර දේශනාවක් පුරාවට කියව බලන්න අඳුරක් තුල තිබුණ දෙයක් ඉවර වෙලා තියෙනවා.
මේ පුද්ගල ස්වභාවයන් මේ ලෝකෙට විවර වුණේ නැහැ. අඳුර තුල තිබ්බේ. තථාගත බුදු කෙනෙක් පහළලා තමයි මේ අඳුරු තිමිරිපටල අයින් කරලා මෙවන් පුද්ගලයෝ සිටිනවා. මේ කර්මයේ ස්වභාවය මේකයි. ධාතු ස්වභාවයන් මේකයි. මේ ධාතු ස්වභාවයන්ගෙන් හටගත්තු ලෝක මේකයි. සියලු ප්‍රතිපදාවන් මේකයි. මේ දේට ප්‍රතිපදාව මේකයි. මේ දේට ප්‍රතිපදාව මේකයි. එතකන් මේ සෑම ප්‍රතිපදාවක්ම අඳුරේ තිබුණේ. ඒ කර්මයන්ගේ ස්වභාවය, කර්මයන්ගේ විපාකයේ ස්වභාවය එතකොට කල අඳුරේ තිබුණේ. මේ ලෝකයේ සිදුවෙන දේවල්, සිදු නොවන දේවල් පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. ඒ දේවල් අඳුරේ තිබුණේ. ඒ මහත් වූ මහා ආලෝකය තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ මහත් වූ ආලෝකස්ස පාතු භාවෝ හෝති. මිතරන්නම් බුදු ගුණ අසිරිමත්ද? මිතරන්නම් බුද්ධ පූජාව අසිරිමත්ද පින්වත්නි? බුදු ගුණ මිතරන් අසිරිමත්. බුද්ධ පූජාවත් ඊතරම්ම අසිරිමත්. මහතු ඕබාසස්ස පාතු භාවෝ හෝති. මහත් වූ එළියක පහළවීම. මහත් වූ ආලෝකයේ පහළවීම, මහත් වූ එළියක පහළවීම. ඒ කියන්නේ අඳුරේ මේ ලෝකෙ තිබුණේ පින්වත්නි. දුක නම් වූ ආර්ය සත්‍ය පිළිබඳ අඳුරක් තිබුණේ දන්නේ නැහැ. ඉපදීම දුකක් කියලා දන්නේ නැහැ. ජරාව දුකක් කියලා මේ ලෝක සත්‍යය දන්නේ නැහැ. ව්‍යාධිය දුකක් කියලා දන්නේ නැහැ. මරණය, ශෝක, පරිදේව, දුක් දුම්නස් දුකක් කියලා මේ ලෝක සත්‍යය දන්නේ නැහැ. විතරක් අඳුරක්. ඒ සියලු අඳුර දුරලා එළිය පහළ වුණා තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. සෝතාපන්න ශ්‍රාවකයෙක් ඉන්නවා සතර පායේ නිදහස් කියලා දන්නේ නැහැ. සකදාගාමි ශ්‍රාවකයෙක් ඉන්නවා සතර පායේ මේ කාම ලෝකෙට එකවතාවය එන්නේ කියලා දන්නේ නැහැ. අනාගාමි ශ්‍රාවකයෙක් ධර්මයෙන් උපද්දවන්න පුළුවන් කියලා ලෝකයා දන්නේ නැහැ. නිකලෙස් මුනිවරයෙක් ලෝකයේ ධර්මයෙන් බිහි කරන්න පුළුවන් කියලා දන්නේ නැහැ. අඳුරක් තිබුණේ. ඒ අඳුර සියල්ල දුරු කළ දැම්ම. ඊතරම් මහා ආලෝකයක්. පසේ බුදු කෙනෙක් පහළ වුණාට පස්සේ මේ මහා ආලෝකේ නැහැ. මේ මහා ශ්‍රාවකයන්ගේ පහළවීම නැහැ. මේ මහා ධර්ම ධාතුවේ පහළවීම නැහැ. මේ මහා ඇසේ පහළවීම නැහැ. මේ මහා එළියේ පහළවීම නැහැ පින්වත්නි. මේ සියල්ලගේම පහළවීම තථාගත බුදුරජාණන් වහන්සේගේ පහළ. සතර සතිපට්ඨානයේ පහළවීම නැහැ. සතර සම්‍යක් පදාන වීරියේ පහළවීම සිද්ධ වෙන්නේ නැහැ. පංච ඉන්ද්‍රියේ, පංච බලයන්ගේ, සප්ත බොජ්ජංගේ, ආර්යෂ්ටාංග මාර්ගයේ පහළවීම තථාගත සම්මා සම්බුදු කෙනෙක් පහළවීමත් එක්කම පහළ වෙනවා මිසක පසේ බුදු කෙනෙක්ගේ යුගයේ පහළ වෙන්නේ නැහැ. ඊතරම් මහා ආලෝකයක්. ඊතරම් මහා එළියක් පින්වත්නි. ඊතරම් මහා ඇසක්. ඊළඟට කියනවා චන්නං අනුත්තරියානම් පාතු භාවෝ හෝති. මෙන්න මේ දේ දැකීමෙන් ශ්‍රේෂ්ඨ වෙනවා. මේ දේවල් ඇසීමෙන් ශ්‍රේෂ්ඨ වෙනවා. මේ විදියට හික්මුණු ශ්‍රේෂ්ඨ වෙනවා. මේ දේවල් ලබාගත්තු ශ්‍රේෂ්ඨ වෙනවා. මේ සේවා කටයුතු කළොත් ශ්‍රේෂ්ඨ බවට පත් වෙනවා. මේ දේවල් සිහි කළොත් ශ්‍රේෂ්ඨ වෙලා නිවන් මගටම ගෙනියනවා කියලා අනුත්තරීය කරුණු හය පහළ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. එතකම් මේ ලෝකයට ඒක අහන්න ලැබෙන්නේ නැහැ. පසේ බුදුවරුන්ගේ යුගයේ මේක අහන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඊළඟට තමයි කියනවා දේශනා කරනවා චතුන්නම් පටිසම්භිදාන සච්චිකිරියාය හෝති. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ ධර්මයන්ගේ සුසනිදි ශ්‍රාවක සංඝරත්නයේ පහළවීම පින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සිද්ධ වෙන්නේ. එතකන් සිදු වෙන්නේ නැහැ. එතකන් සුපිරිසු ධර්ම ධාතුව මේ ලෝකේ පහළ වෙන්නේ නැහැ. ඊළඟට තියෙන අනේක ධාතු පටිසංවේදී හෝති. නානා ධාතු පටිවේදෝ හෝති. අනේක ස්වභාවයතු නානා ස්වභාවයතු ධාතු පිළිබඳ අපි කතා කළා. ඒ සියලු ධාතු පිළිබඳ කතාව මේව ධාතු ස්වභාවයන් කියලා ලෝකෙට දෙව් මිනිස් ලෝකයට කියලා දෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. ඒ වගේම පින්වත්නි විද්‍යා විමුක්ති ඵලයන්ගේ සාක්ෂාත් කිරීම සිදු වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ.
සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයෝ, සකදාගාමි ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයෝ, අනාගාමි ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයෝ, අරහත් ඵලයේ සාක්ෂාත් කරපු ශ්‍රාවකයෝ පහළ වෙන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ. පසේ බුදුවරුන්ගේ යුගයේ එහෙම එකක් සිදු වෙන්නේ නැහැ. කොතරම්නම් ආලෝකයක්ද පින්වත්නි, කොතරම්නම් එළියක්ද, කොතරම්නම් මහා ඇසක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. කතමස්ස ඒක පුද්ගලෝ තථාගතස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස. කවුරුන්දී සියලු ඇස්වල මහා ඇසේ පහළවීම, මහා එළියේ පහළවීම, මහා ආලෝකයේ පහළවීම, අනුත්තරීය ධර්මයන්ගේ පහළවීමට මුල, අනේක ධාතුන්ගේ නානා ධාතුන්ගේ කතාබහේ පහළවීම, ඊළඟට සතර පටිසම්භිදාවන්ගේ පහළවීම, මහානීය වූ ශ්‍රාවක 4 නමගේ පහළවීම, අෂ්ටාරි පුද්ගල මහා සංඝරත්නයේ පහළවීම, කවුරු පහළවීමත් එක්ක සිද්ධ වෙන්නේ. ඒ සියලු පහළවීමට මුල් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහි ප්‍රමුඛයා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් නොවේද? ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක්මයි පින්වත්නි. ඉතින් ඒ නිසා මේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන දෙව් මිනිස් ලෝකයට දේශනා කළෙත් ආශ්චර්ය මනුෂ්‍ය රත්නයක් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන හිත පහදවාගෙන, ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන දෙව් මිනිස් ලෝකයාගෙන සිත් සතන් තුළ සිටී පැහැදීම උපද්දලා මේ රැස් කළ උදාර පින සසර පුරාම ඒ ආශ්චර්ය මනුෂ්‍ය රත්නය ගැන නිරන්තරයෙන් ශ්‍රවණය කරමින් හිත් පහන් කරමින් සසර දුක් දුරු කරගන්නටම මේ පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසරී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නොම්බර 323 කාර්මික විද්‍යාල නිවාස විද්‍යාල මාවත අනුරාධපුර යන ලිපිනේ පදිංචි පින්වත් ලක්මාල් දිසානායක මහත්මයා සහ නිර්මලා රස්නායක පින්බර මහත්මිය විසින් තමයි අද දවසේ මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වන උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, බිස්කන් දේවපුතු, ඒ වගේම විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවණ දත්තරාස සතරවරන් රජදරුවන්, සිම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවි රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට, වෛශ්‍රවණ දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සම්බුදු සසුන සුරකින ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු සත්පුරුෂ දෙවිවරු, ප්‍රදේශ භාර, පළාත් භාර, මේ ලක්දිව සුරකින සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට සලසා දෙත්වා, මහා සංඝරත්නයට සලසා දෙත්වා, සදහවත් සත්පුරුෂ ලෝකවාසී සියලු දෙනාට සලසා දෙත්වා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට දෙහිමි රැකවරණය සලසා දෙත්වා. දිව්‍යෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර දුන ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනී සුබෝධි ස්වාමීන් වහන්සේට, ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලේ කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාාර පින පරම පූජනීය ධම්මග විවර දුන ගුරු දේවයන් වහන්සේට, ඒ වගේම මහා සංඝරත්නයට, ඒ වගේම මේ රැස්වන උදාාර පින අද දවසේ ධර්ම දාණය සිදු කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට,
ඒ වගේම රන්නිතන අත්තම්මා, සුද්ධහාමි ආත්තා, කිරිබණ්ඩා ආත්තා, ඒ වගේම ඩිංගිරි ලොකු අම්මා, එස් ජයවර්ධන මාමා, විජේවර්ධන සුදු මාමා, උපුල්වන් රාජකරුණා මාමා, රුක්ෂාන් මිලංග මල්ලි, හීන් කිරියම්මා, පී බණ්ඩා කිරියත්තා, ඒ වගේම හේරත් බණ්ඩා කිරියත්තා, ටිකිරිමැණිකේ කිරියම්මා, බිසෝමැණිකේ පුංචි අම්මා, පොඩිමැණිකේ ගුරුමෑණියන්, නිකවැරටිය ලොකු මාමා, මහව සුදු මාමා සහ උඩුගම ලොකු තාත්තා යන මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින ඒ ලක්මාල් දිසානායක පින්වත් මහත්මාට, නිර්මලා රස්නායක පින්වත් මහත්මියට, ඒ වගේම සුජීවත්ව සිටින පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවී චිර ජීවනයේ සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින ගිරගිය එතන අත්තම්මා, සේමසිංහ දිසානායක පියා, එස් පද්මාවතී මව, ස්වර්ණා ජයතිලක පුංචි, ප්‍රේමතිලක බාප්පා, අමල්කා නංගි, උපාලි ජයවර්ධන අයියා, දිලීකා මදුවන්ති, මදුෂා උදයංගනී, නලීන් රාජකරුණා, ආර්.එම්. රත්නායක පියා, සී.ඒච්.එම්. රන්මැණිකා මව, නන්දුලා රත්නායක, නුවන් රස්නායක, නිමන්ත පෙරේරා, අනුෂා දශනායක, දසන්‍යා චාගේ දියණිය, ටසන්‍යා සන්දලී දියණිය, ඒ සඳලී දියණිය, ඒ වගේම තිසිරු සෙනුක පුතා, රිෂාලී තුසන්‍යා දියණිය, රශේලී තුෂන්‍යා දියණිය, රිෂාල් තුසන්‍ය පුතා, ටෙනුජී විනිදුලා දියණිය ඇතුළු ඒ පින්වත් සියලු දෙනාටත්, ඒ වගේම 2022 ජනවාරි මාස 10 වන දින 64 වන උපන්දිනයේ සමරන සී.ඒච්.එම්. රම්මැණිකා පින්බර මෑණියන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ වගේම සුජීවත්ව සිටින ශ්‍රීකාන්ති රණසිංහ අක්කාට, ප්‍රභා සංජීව අයියාට, නිකවැරටිය පදිංචි මැණික්ලතා පුංචි අම්මාට, අනුලා පුංචි අම්මාට, කුසුමා පුංචි අම්මාට, ස්වර්ණා නැන්දාට, මිනින්දු රුසිඳු සිහස් පුතණුවන්ට, ශාක්‍ය දුනිත් පුතණුවන්ට, තුමල් තිසරංග පුතණුවන්ට, පහන්දී භාග්‍යා දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු සත්වයෝ සුවපත් වෙත්වා. මේ පුණ්‍යානුභාව බලයෙන්, දෙවියන්ගේ දේවානුභාව බලයෙන්, තුනුරුවන අනන්ත ආශිර්වාදයෙන් මේ පින්වත් සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සියලු රැකවරණ සැලසේවා. උතුම් බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණයන් ගැන හිත පහදවාගෙන සසර පුරා තෙරුවන්ගේ ගුණයන් ශ්‍රවණය කරමින්, සිත් පහන් කරමින් සසර දුකින් ඈතර වෙන්නට මේ රැස් කළ උදාර පින එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.